සාදු සාදු සාදු. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන පරම ගහම්බීර වූ අභිධර්ම කොටසයි අප ඔබ සමගින් සාකච්ඡා කරමින් සිටින්නේ. අපි පෙර වැඩසටහන් වලදී සාකච්ඡා කරනු ලැබුවා මේ ලෝක ධාතුවේහි රූපය සකස් වී තිබෙන්නේ පරමාර්ථ ධර්ම 28කින් කියලා. ඒ වගේම ඒ පරමාර්ථ ධර්ම ලෝක ධාතුවේ තනි පහළ නොවන බවත්, ඒ පහළවන්නේ රූප එකතු වී කලාප වශයෙන් බවත් අපි එහිදී සාකච්ඡා කරන්නට යෙදුණා. මේ වෙනුවෙන් අපි දන්නවා රූප කලාපය පිළිබඳව. රූප කලාපයක් සකස් වෙලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත සතරෙන් සහ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන උපාදා රූප හතරෙන් කියලා අපි සාකච්ඡා කරනු ලැබුවා. අපි පෙර වැඩසටහන තුලින් සාකච්ඡා කරනු ලැබුවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූතයන් හේතුවෙන් හටගන්නා වූ වර්ණ රූපය පිළිබඳව. මේ වර්ණ රූපය ගෝචර කරගන්න පුළුවන් යම් ඔපයක් ලෝක ධාතුවේ තියෙනවා කියලා අපි සාකච්ඡා කරන්නට යෙදුණා. මෙන්න මේ වර්ණ ධාතුව ගෝචර කරගන්න පුළුවන් ඔපයට කිව්වා අපි ප්‍රසාද රූපය කියලා. ප්‍රසාද රූපය ඇහැ ඇසුරු කරගෙන හටගන්න හින්දා මේ ප්‍රසාදයට කිව්වා චක්ෂු ප්‍රසාදය කියලා. අපි පෙර වැඩසටහන තුළදී සාකච්ඡා කරන්නට යෙදුණා චක්ෂු ප්‍රසාදය කියලා කියන්නේ කර්මය නිසා හටගන්නා රූපයක් කියලා. කර්මය නිසා යම් රූපයක් හටගන්නවා නම් ඒ රූපය සමග අනිවාර්යයෙන්ම තවත් රූපයක් හටගන්නවා කියලා අපි එහිදී සාකච්ඡා කළා. ඒ තමයි ජීවිත රූපය කියලා කිව්වේ. අපි තවදුරටත් සාකච්ඡා කළා චක්ෂු ප්‍රසාද රූපයට තනියෙන් ලෝක ධාතුවේ පහළ වෙන්න බෑ. පහළ වෙනව නම් පහළ වෙන්නේ තවත් ධර්මතා 9ක් එක්ක කියලා. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත ධර්මයන් සහ වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිත රූපයත් කියන රූප 9ත් සමගයි චක්ෂු ප්‍රසාද රූපය හටගන්නේ කියලා සාකච්ඡා කළා. චක්ෂු ප්‍රසාදයත් සමග රූප පරමාර්ථ ධර්ම 10ක් වෙන හින්දා මෙන්න මේ රූප කලාපයට අපි පෙර වැඩසටහනේ සාකච්ඡා කළා දශක කලාපය කියනවා කියලා. ප්‍රසාද රූපය ඇස ඇසුරු කරගෙන හටගන්නා නිසා මේකට චක්ෂු ප්‍රසාදය කිව්වා. එහෙනම් මේ චක්ෂු ප්‍රසාදයේ සහිත දශක කලාපයට නමක් කිව්වා චක්ෂු දශක කලාපය කියලා. මේ වර්ණ රූපය චක්ෂු ප්‍රසාදය ගෝචර කරගන්න හින්දා නැත්නම් ග්‍රහණය කරගන්න හින්දා මේ චක්ෂු ප්‍රසාදයට නමක් කිව්වා ගෝචරග්‍රාහික රූපය කියලා. චක්ෂු ප්‍රසාද රූපයට ගෝචර වෙන්න නිසා, ගොදුරු වෙන නිසා මෙන්න මේ වර්ණ රූපය හැඳින්නුවා ගෝචර රූපයක් කියලා. මේ වර්ණ රූපයේ චක්ෂු ප්‍රසාදයේ එකිනෙකට හැපුණොත්, වර්ණ රූපය ඇවිල්ලා ගැටුණොත්, එහෙම නැත්නම් සම්ප්‍රාප්ත වුණොත් චක්ෂු ප්‍රසාදයට හැකියාවක් නැහැ වර්ණ රූපය ගෝචර කරගන්න. එහෙනම් චක්ෂු ප්‍රසාදයට හැකියාව තියෙන්නෙම දුරින් තියෙන නැත්නම් සම්ප්‍රාප්ත නොවුණු, සම්ප්‍රාප්ත කියන එකට විරුද්ධ වචන කියනවා අසම්ප්‍රාප්ත කියලා. අසම්ප්‍රාප්ත වූ වර්ණ රූපයක් අරමුණු කරන්න විතරයි. ඒ නිසා චක්ෂු ප්‍රසාද රූපය හඳුන්වනවා අසම්ප්‍රාප්ත ගෝචරග්‍රාහික රූපය කියලා. මෙන්න මේ ගෝචරග්‍රාහික කියන රූපයම තමයි මේ කිව්වේ. හැබැයි ඒකට විශේෂ නමක් දුන්නා අසම්ප්‍රාප්ත ගෝචරග්‍රාහික රූපය කියලා. ඒක හඳුන්වන්නේ කොහොමද? දුර පිහිටි ගෝචර රූප පමණක් ග්‍රහණය කර විඥානයේ ඉපදීමට සමත් වන බැවින් කිව්වා අසම්ප්‍රාප්ත ගෝචරග්‍රාහික රූපය කියලා. අපි හිතනවා ඔබට මේ පැහැදිලි වන්නට ඇති කියලා. හොඳයි. අපි අද දින වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ චචක්ක සූත්‍රයේ සඳහන් වන චක්කුංච භික්කවේ පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං මහණෙනි චක්ෂුසත් රූපත් නිසා චක්ෂු විඥානයේ උපදී යන පාඨයත් සමග අද දින වැඩසටහන ආරම්භ කරමු. අපි දැන් සාකච්ඡා කළා මේ වර්ණ රූපය ගෝචර කරගන්නවා නැත්නම් ගොදුරු කරගන්නවා චක්ෂු ප්‍රසාද රූපය. එහෙනම් අපි දැන් සාකච්ඡා කළා මෙන්න මේ චක්ෂු ප්‍රසාද රූපයට ගෝචර කරගන්න පුළුවන් හැකියාව තියෙන්නෙම වර්ණ රූපය පමණමයි. අපි පෙර දිනේදී සාකච්ඡා කළා සියලුම රූපවලට, ඒ කියන්නේ රූප පරමාර්ථ ධර්ම 28ටම කියනවා කිව්වා ශීත උෂ්ණ ආදීන් විකාරයට පත්වනවාය කියන අර්ථයෙන් රූපය කියලා. තවදුරටත් එහිදී සාකච්ඡා කළා පෙනෙන දේ කියන අර්ථයෙන් මේ වර්ණ රූපයටත් කියනවා කියලා කිව්වා රූපය කියලා. වර්ණ රූපය ඇවිල්ලා චක්ෂු ප්‍රසාද රූපේ හැපුණයින් පස්සේ සූත්‍රයේ තිබිච්ච විදිහටම පටිච්ච උණයින් පස්සේ හට ගන්නවා චක්ෂු ප්‍රසාද රූපය ඇසුරු කරගෙන නැත්නම් නිස්සය කරගෙන අරූපීමය වූ ධර්මතාවයන්.
ඒ කියන්නේ රූප නොවන ධර්මතාවයක්. එහෙමත් නැත්නම් කියන්න පුළුවන් නාම ධර්මතාවයක් කියලා. චක්ෂු ප්‍රසාද රූපය නිස්සය කරගෙන හට ගන්නා වූ මේ අරූපීමය ධර්මතාවයට, රූප නොවන ධර්මතාවයට, එහෙම නැත්නම් නාම ධර්මතාවයට නමක් කිව්වා විඥාණය කියලා. එහෙම නැත්නම් කිව්වා චිත්තය කියලා. මෙන්න මේ වර්ණ රූපය අරමුණු කරගෙනමයි පහළ වෙන්නේ මෙන්න මේ කියන විඥාණය. විඥාණයට අරමුණක් නැතුව පහළ වෙන්න බෑ. ඒ නිසා අරමුණක එල්බිලාමයි, අරමුණක් අරගෙනමයි මෙන්න මේ සිත පහළ වෙන්නේ. එහෙනම් සිත පහළ වෙන අරමුණට කියනවා, ඒ කියන්නේ සිතට දැනෙන, සිතට හසුවන, සිතින් අල්ලා ගන්නා අරමුණට නමක් කියනවා ආරම්මණය කියලා. යම් ධර්මතාවයක් සිතට දැනෙනවද, සිතට හසු වෙනවද, සිත අල්ලා ගන්නවද, අන්නේ ධර්මතාවයට නමක් කිව්වා ආරම්මණය කියලා. එහෙම නැත්නම් අරමුණ කියලා. එහෙනම් ආරම්මණය කිව්වා, එහෙම නැත්නම් අරමුණ කියලා කිව්වා. මෙන්න මේ කියන වර්ණ රූපය අරමුණක් වෙන නිසා වර්ණ රූපයටත් කියනවා ආරම්මණය කියලා. නැත්නම් අරමුණ කියලා. එහෙනම් වර්ණ රූපයට කියන්න පුළුවන් වර්ණාරම්මණය කියලා. හැබැයි අපි දැන් සාකච්ඡා කළා වර්ණයට කියනවා කියලා පෙනෙන දෙය කියන අර්ථයෙන් කියනවා රූපය කියලා. රූපය කියලා කියන්නේ සිතට දැනෙන, සිතට හසුවන, සිත අල්ලා ගන්නා බැවින් එහෙනම් කියනවා රූපාරම්මණය කියලා. රූප අරමුණ කියලා. දැන් අපිට පැහැදිලි ඇතේ අපි සිතනවා. එහෙම නැත්නම් මේකට කියන්න පුළුවන් වර්ණාරම්මණය කියලා. ත්‍රිපිටකයේ තුල වැඩිම භාවිතා වෙලා තියෙන්නේ මෙන්න මේ වර්ණාරම්මණය කියන වචනේ නෙවෙයි රූපාරම්මණය කියන වචනේ. රූප කියන එකයි ආරම්මන කියන එකයි දෙකම එකතු කරලා කිව්වා රූපාරම්මණය කියලා. මේකට කියනවා අරමුණ කියලාත් ඒ නිසා කියනවා රූප අරමුණ කියලා. අපි හිතනවා අපිට පැහැදිලි ඇති කියලා. එහෙනම් සිතක් පහළ වෙන්නේ මෙන්න මේ අරමුණක් අරගෙන. අරමුණක් නැතුව සිතක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් අරමුණක් අරගෙන සිත පහළ වෙන නිසා චිත්තය කිව්වා විඥානය කියලා කිව්වා. සිත කියලා කියන්නේ එහෙනම් වෙන මොකුත් නෙමෙයි අරමුණු ගැනීම, එහෙම නැත්නම් අරමුණ දැන ගැනීම කියන අර්ථයෙන් තමයි කිව්වේ විඥානය හෙවත් චිත්තය කියලා. අපි හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. එහෙනම් පැටසටහන ප්‍රවේශයක් ලෙස ගත්තු ගාථා පාඨය ගත්තොත් චක්කුංච භික්ඛවේ පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං කියන අර්ථය ගත්තයින් පස්සේ මහණෙනි චක්ෂුසත් රූපත් නිසා චක්ෂු විඥානය උපදී. චක්ෂු ප්‍රසාදයත් වර්ණ රූපයත් නිසා උපදිනවා චක්ෂු විඥානය. මේ වර්ණ රූපේ ඡායාව චක්ෂු ප්‍රසාද රූපේ හැපිලා තමයි චක්කු විඥානය උපදින්නේ. මේ චක්කු විඥානය අරමුණ වෙන්නේ මෙන්න මේ චක්ෂු ප්‍රසාදයේ වදින ඡායාව එහෙම නෙමෙයි. එහෙනම් වර්ණ රූපේ අරමුණු කරගෙන තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. මේක විශේෂයෙන් ඉදිරි පාඩම් වලදී ඔබට තේරෙනවා චිත්ත වීති එහෙම කතා කරද්දී මේ වර්ණ රූපේ චක්ෂු ප්‍රසාදයේ වදිනවත් එක්කම තමයි භවාංග චලන, භවාංග උපච්ඡේදන, පංචද්වාරා වර්ජන කියන සිත් පහළ වෙන්නේ. මේවා තාම දන්නේ නැහැ. ඉදිරියේදී සාකච්ඡා කරනවා චිත්ත වීති පිළිබඳව. එතකොට එහෙම පහළ වෙලා පංචද්වාරා වර්ජනේ පහළුණෙන් පස්සේ තමයි හටගන්නේ චක්කු විඥානය. එතකොට චක්කු විඥානය පහළ වෙන්නේ මෙන්න මේ කියන ඡායාව අරමුණු කරගෙන එහෙම නෙමෙයි. එහෙනම් චක්කු විඥානය පහළ වෙන්නේ මෙන්න මේ වර්ණ රූපය අරමුණු කරගෙන. මෙන්න මේ විඥානයේ අරමුණ වෙන්නේ එහෙනම් මෙන්න මේ කිව්ව වර්ණාරම්මණය. එහෙම නැත්නම් රූපාරම්මණය. අරමුණ දැන ගැනීමටමයි කිව්වේ විඥානය කියලා. හොඳයි. එසේනම් අපි පළවෙනි වතාවට අරූපීමය ධර්මතාවයේ ඌ නැත්නම් නාම ධර්මතාවයක් ඌ සිත ගැන සාකච්ඡා කරනු ලබනවා. හොඳයි. අපි එසේනම් සිත පිළිබඳව සාකච්ඡා කරමු. හොඳයි අපි එහෙනම් සාකච්ඡා කරනු ලැබුවා විඥානය පිළිබඳව. එහෙම නැත්නම් චිත්තය පිළිබඳව. එහෙනම් චිත්තය එහෙම නැත්නම් විඥානය කියලා කිව්වේ අරමුණු ගැනීමට, එහෙම නැත්නම් අරමුණු දැනගන්නා වූ ස්වභාවයට කිව්වා විඥානය හෙවත් චිත්තය කියලා. එහෙනම් අපි සාකච්ඡා කළා සිතට දැනෙන, සිතට හසුවන, සිත අල්ලා ගන්නා යම් ධර්මතාවයක් පවතිනවාද ඒ ධර්මතාවයට කියනවා කිව්වා අරමුණ හෙවත් ආරම්මණයක් කියලා. සිතට දැනෙන, සිතට හසුවන, සිතින් අල්ලා ගන්නා වූ ආරම්මන 6ක් තිබෙනවා. අපි දැන් දන්නවා වර්ණය දැන ගන්නවා සිතෙන්. එහෙනම් වර්ණය කියලා කියන්නේ එහෙම නැත්නම් රූපය කියලා කියන්නේ ආරම්මණයක්. ඒ නිසා කියනවා වර්ණාරම්මණය කියලා. තවම සාකච්ඡා කළේ නැහැ මෙන්න මේ ශබ්දය පිළිබඳව. එහෙනම් සද්දය සද්දාරම්මන කියලා කියනවා. ගන්ධය ගන්ධාරම්මන කියලා කියනවා. රසය රසාරම්මන කියලා කියනවා. පඨවි තේජෝ වායෝ කියන ධර්මතාවලට කියනවා පොට්ටබ්බාරම්මනය කියලා. ඊට පස්සේ ඒ හැර අනිකුත් සියලුම ධර්මතාවලට කියනවා ධම්මාරම්මනය කියලා. මේවා තාම සාකච්ඡා කළේ නැහැ. නමුත් ඔබට යම් අදහසක් ගන්නයි අපි මේ විදිහට සාකච්ඡා කළේ. එහෙනම් සිතෙන් ගන්න අරමුණු 6 ආකාරයක් වෙනවා. රූපාරම්මන, සද්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ට
පොට්ටබ්බාරම්මන සහ ධම්මාරම්මන කියලා. එහෙනම් සිත කියලා කියන්නෙම අරමුණු ගැනීමටම අරමුණු දැනගන්නා වූ ස්වභාවයටම කිව්වා විඥානය හේවත් චිත්තය කියලා. අපි හිතනවා ආරම්මන පිළිබඳවත් යම් අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. අපි පෙර වැඩසටහනේදී සාකච්ඡා කරනු ලැබුවා ඇසට කියනවා කියලා පාලියෙන් චක්කු කියලා, කනට කියනවා සෝත කියලා, නාසයට කියනවා ගාන කියලා, දිවට කියනවා ජීවහා කියලා, කයට කියනවා කාය කියලා. එසේනම් අපි සාකච්ඡා කළා මෙන්න මේ ඇස ඇසුරු කරගෙන හටගන්නා වූ ප්‍රසාදයට කිව්වා චක්කු ප්‍රසාදය කියලා. කන ඇසුරු කරගෙන හටගන්නා වූ ප්‍රසාදයට කිව්වා සෝත ප්‍රසාදය කියලා. ඊට පස්සේ නාසය ඇසුරු කරගෙන හටගන්නා වූ ප්‍රසාදයට කිව්වා ගාන ප්‍රසාදය කියලා. ඒ වගේමයි දිව ඇසුරු කරගෙන හටගන්නා වූ ප්‍රසාදයට කිව්වා ජීවහා ප්‍රසාදය කියලා. ඒ වගේමයි කය ඇසුරු කරගෙන හටගන්නා වූ ප්‍රසාදයට කිව්වා කාය ප්‍රසාදය කියලා. මේ විඥානයත් හටගන්නා ස්ථානය අනුව නම් කරනවා. ඒ තමයි ඇසේ පහළවන චක්ෂු ප්‍රසාදය නිශ්චය කරගෙන පහළවෙනි විඥාණයට කිව්වා චක්කු විඥානය කියලා. කන ඇසුරු කරගෙන පහළවන සෝත ප්‍රසාදය නිශ්චය කරගෙන පහළවන්නා වූ විඥාණයට කිව්වා සෝත විඥානය කියලා. නාසය ඇසුරෙහි හටගන්න ගාන ප්‍රසාදය නිශ්චය කරගෙන පහළ වෙන විඥාණයට කිව්වා ගාන විඥානය කියලා. දිව ඇසුරු කරගෙන හටගන්න ජීවහා ප්‍රසාදය නිශ්චය කරගන්මින් පහළ වෙන විඥාණයට කිව්වා ජීවහා විඥානය කියලා. කය ඇසුරු කරගෙන හටගන්න කාය ප්‍රසාදය නිශ්චය කරගෙන පහළ වෙන විඥාණයට කිව්වා කාය විඥානය කියලා. යම් අදහසක් විතරයි මේව එකින් එක ඉදිරි වැඩසටහන් වලදී පැහැදිලි කරනු ලබනවා. මේ වෙලාවේ මේවා පිළිබඳව සාකච්ඡා කරන්නේ යම් අදහසක් ඔබට දීම සඳහා පමණයි. හොඳයි. එසේනම් අපි සලකා බලමු විඥානයේවත් චිත්තය හඳුන්වන වෙනත් නම් මොනවද කියලා. විඥානයේ හේවත් චිත්තය පොදුවේ අපි සාමාන්‍ය භාවිතයෙන් කියනවා සිත කියලා. විඥානයේ හේවත් චිත්තයට තවත් නම් භාවිතා කරනවා. ඒ තමයි චේත කියනවා, මන කියනවා, හදේ කියනවා, මානස කියනවා. එහෙනම් හිතට කියන තවත් නම් ටිකක් තමයි චේත කියන්නේ, මන කියන්නේ, හදේ කියන්නේ, මානස කියන්නේ. කොතන හෝ තැනක චේත කියලා තිබුණොත් ඒ කියලා තියෙන්නේ සිත ගැන. කොතන හෝ තැනක මන කියලා තිබුණොත් ඒ කියලා තියෙන්නේ සිත ගැන. ඊට පස්සේ කොතන හෝ හදේ කියලා තිබුණොත් ඒ කියලා තියෙන්නේ සිත ගැන. ඊට පස්සේ කොතන හෝ මානස කියලා තිබුණොත් ඒ කියලා තියෙන්නේ සිත පිළිබඳව. සිතට කියන තවත් නම් තමයි චේත, මන, හදය, මානස කියලා කියන්නේ. අපි හිතනවා ඔබට යම් වැටහීමක් ලැබෙන්නට ඇති කියලා. හොඳයි. එසේනම් අපි තවදුරටත් සලකා බලමු ධම්මසංගාණී ප්‍රකරණයට අනුව විඥානයේ හේවත් චිත්තය හඳුන්වා දුන්න ආකාරය කෙබඳුද කියලා. ධම්මසංගාණී ප්‍රකරණයේ චිත්තෝත්පාද කාණ්ඩයේ 184 වෙනි පිටුවේ සඳහන් වෙනවා කතමන් තස්මින් සමේ චිත්තං හෝති යං තස්මින් සමේ චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඥානං විඥානස්කන්ධෝ තජ්ජා චක්කු විඥාන ධාතු ඉදං තස්මින් සමේ චිත්තං හෝති. ඒ කියන්නේ කවරක් එසමෙහි චිත්තේ වේදයත් එසමෙහි යම් චිත්තයක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාංග සිතෙක් මනසෙක් මන ආයතනයක් මන ඉන්ද්‍රියක් විඥානයක් විඥානස්කන්ධයක් තදානුරූපී වූ චක්කු විඥාන ධාතුවක් වේද මේ එසමෙහි චිත්ත වේ ලෙසින් ධම්මසංගාණී ප්‍රකරණය දක්වනවා. එහෙනම් අපි මේක විශ්ලේෂණය කරලා බලමු සිත හඳුන්වලා තියෙන ධම්මසංගාණී ප්‍රකරණේ නම් මොනවද කියලා. හොඳයි. එසේනම් ධම්මසංගාණී ප්‍රකරණේ නම් 10කින් හැඳින්වුවා. ඒ තමයි යන් තස්මින් සමයේ චිත්තං මනෝ මානසං හදයන් පණ්ඩරං මනෝ මනායතනං මනීන්ද්‍රියං විඥානං විඥානස්කන්ධෝ තජ්ජා චක්කු විඥාන ධාතු. නම් 10කින් හඳුන්වලා තියෙනවා ධම්මසංගාණී ප්‍රකරණය තුල විඥානය පිළිබඳව. නමුත් මේ 10න් ඉදිරියේදී තමයි මේ සියල්ලම කතා වෙන්නේ. ඒකෙන් අරමුණු දැනගන්නා අර්ථයෙන් කියනවා චිත්තය කියලා. විඥානං කියලා කියනවා අරමුණු විශේෂයෙන් දැනගන්නා අර්ථයෙන්. දැන් චක්කු විඥානය කිව්වහම වර්ණයේ පමණයි අරමුණු වෙන්නේ. ඒ නිසා කියනවා චක්කු විඥාන කියලා. එහෙනම් විඥාන කියන අදහස එන්නේ විශේෂයෙන් දැනගන්නවා කියන අදහස. එතකොට චිත්තං කියලා කියන්නේ අරමුණු දැනගන්නවා කියන අදහස. විඥානය කියන්නේ අරමුණු විශේෂයෙන් දැනගන්නවා කියන අදහස. යම් වැටහීමක් ලැබෙන්නට ඇතයි අපි සිතනවා. හොඳයි. එහෙනම් චිත්තය පිළිබඳව අපිට දැන් යම් අදහසක් තියෙනවා. අපි තවදුරටත් සලකා බලමු සිත පිළිබඳව. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානයේ හැවත් චිත්තය පහළ වෙනකොට ඒ සමග පෙරපසු නොවි තවත් ධර්මතා පහළ වෙනවා.
විඥානයේ හෙවත් චිත්තයේ සමග හටගන්නා වූ අනෙකුත් ධර්මතා මොනවද කියලා සාකච්ඡා කරමු. හොඳයි. විඥානය ගත්තයින් පස්සේ විඥානය කියලා කිව්වේ අරමුණු ගැනීම, එහෙම නැත්නම් අරමුණු දැන ගැනීමට කිව්වා විඥානය කියලා. චිත්තය කියලා. සිත කියලා. එහෙනම් මේ සිතට තනියම පහළ වෙන්න බෑ. එහෙනම් මේ සිත පහළ වෙනම නම් පහළ වෙන්නේ තවත් ධර්මතා සමූහයක් සමග. මේ සිත කොහේ හරි උපදිනවා නම් ඒ සිත උපදින්නේ තවත් ධර්මතා සමූහයක් සමග. සිත කියලා කිව්වේ අරමුණු දැනගන්නා ස්වභාවයනේ. අරමුණු දැනගන්නා ස්වභාවය ඇති වෙන්න විදිහක් නැහැ අරමුණේ හැපුණ නැත්තම්. අරමුණේ හැපෙනවා කියලා කියන්නේ මේ රූප හැපෙනවා වගේ ස්වභාවයක් නෙමෙයි. රූප ස්පර්ශ වෙනවා වගේ ස්වභාවයක් නෙමෙයි. හටගන්න විඥානය අරමුණු දැනගන්නා වූ සිත ඒ සිතත් සමගව තවත් ධර්මතාවයක් පහළ වෙනවා. ඒකට කිව්වා අරමුණෙහි හැපෙන ස්වභාවය කියලා. එහෙනම් මේ සිතත් සමග හටගන්නවා. ඒ වගේම තමයි සිත හටගන්නකොට තවත් ධර්මතාවයක් පහළ වෙනවා. අරමුණු දැන ගැනීම නම් වූ සිත පහළ වෙනකොට ඒ අරමුණේ තියෙනා වූ රසය විඳින්නා වූ ස්වභාවයක් තියෙනවා. ඒ අරමුණේ තියෙනා වූ රසය අරගෙන පහළ වෙන ධර්මතාවයක් තියෙනවා. ඒ තමයි අරමුණේ හොඳ නරක මධ්‍යස්ථාදී විදිහට ආරම්භනේ රසයක් තියෙනවා. ඒ අරමුණේ තියෙනා වූ රසය ගන්නා වූ ස්වභාවයක් තියෙනවා. එහෙනම් මේ සිතත් සමග හට ගන්නවා. ඒ වගේම තමයි මෙන්න මේ අරමුණු දැනගැනීම නම් වූ සිත හටගන්නකොට තවත් ධර්මතාවයක් හටගන්නවා. ඒ තමයි අරමුණෙහි ආකාරය ගන්නා වූ ස්වභාවය. එහෙම නැත්නම් ඒ ධර්මතා අන්‍ය ධර්මතාවයන්ගෙන් වෙන් කළා හඳුනා ගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒක හටගන්නේ මේ සිත හටගන්නකොටම හටගන්නා වූ ස්වභාවය. එහෙනම් සිත හටගන්නකොටම හටගන්නා වූ ස්වභාවයක් තමයි අරමුණෙහි ආකාරය ගන්නා වූ ස්වභාවය. ඒවත් ඒ ධර්මතා අන්‍ය ධර්මතාවයන්ගෙන් වෙන්කොට හඳුනා ගැනීමට උපකාර වන්නා වූ ස්වභාවය. එහෙම ධර්මතාවයකුත් මේ සිතත් එක්කම පහළ වෙනවා. ඒ වගේම තමයි අරමුණු දැනගන්නා වූ ස්වභාවයත් සමගම හටගන්නවා ක්‍රියා කිරීමේ උත්සාහය. ඒ කියන්නේ සම්ප්‍රයුක්තව හටගන්නා වූ, ඒ කියන්නේ මේ සමග හටගන්නා වූ ධර්මයන් උපදවන්නා වූ. සම්ප්‍රයුක්තව කියන්නේ සමග කියන එක සමගම පහළ වෙන ධර්ම. සම්ප්‍රයුක්තව පහළ වෙන ධර්මයන් උපදවන්නා වූ සහ ඒ කෘත්‍ය යොදවන්නා වූ ස්වභාවයකුත් මේ සිතත් එක්කම පහළ වෙනවා. ඒ වගේම තමයි සිත හටගන්නකොට තවත් ධර්මතාවයක් පහළ වෙනවා. අරමුණු දැන ගැනීම නම් වූ සිත පහළ වෙනකොට අරමුණ විසිර යන්න නොදී මනාව පිහිටවන ස්වභාවය. එහෙනම් ඒ ස්වභාවයත් හටගන්නේ මේ සිතත් එක්ක. ඒ වගේම තමයි සිත හටගන්නකොට තවත් ධර්මතාවයක් පහළ වෙනවා. අරමුණු දැන ගැනීම නම් වූ සිත පහළ වෙනකොට මේ සිතත් සිත සමග පහළවන්නා වූ අන්‍ය ධර්මයන්ගේ නොනැසී පැවැත්වීමේ ශක්තියක් තියෙන ස්වභාවයක් තියෙනවා. එහෙම ධර්මතාවයකුත් මේ සිතත් එක්කම පහළ වෙනවා. ඒ වගේම තමයි සිත හටගන්නකොට තවත් ධර්මතාවයක් පහළ වෙනවා. අරමුණු දැන ගැනීම නම් වූ සිත පහළ වෙනකොට නැවත නැවත ඒ අරමුණේම යොදවන්නා වූ ස්වභාවයක් තියෙනවා. එහෙම ධර්මතාවයකුත් මේ සිතත් එක්කම පහළ වෙනවා. එහෙනම් තථාගත සම්මා සම්බුදුරජාණන්සේ දේශනා කරනවා මේ සිතක් නම් තනියම හටගන්නේ නැහැ. සිතක් හටගන්නව නම් හටගන්නේ තවත් ධර්මතා සමූහයක් සමග. එහෙනම් සිත තනියම උපදින්නේ නැහැ. තවත් ධර්මතා සමූහයක් සමගම තමයි හටගන්නේ. එහෙනම් දැන් අපි කතා කරා අරමුණු දැන ගැනීම නම් වූ සිත පහළ වෙනකොට අරමුණේ හැපෙන ස්වභාවයක් තියෙනවා කියලා. ඒක තථාගත සම්මා සම්බුදුරජාණන්සේ දේශනා කරනවා පස්සය කියලා. ඊට පස්සේ තථාගත සම්මා සම්බුදුරජාණන්සේ දේශනා කරනවා අරමුණු දැන ගැනීම නම් වූ සිත පහළ වෙනකොට අරමුණෙහි විඳින ස්වභාවයක් තියෙනවා. එහෙනම් අරමුණේ විඳින ස්වභාවයට තථාගත සම්මා සම්බුදුරජාණන්සේ දේශනා කළා. ඒ තමයි වේදනාව කියලා. ඒ වගේම තමයි තථාගත සම්මා සම්බුදුරජාණන්සේ දේශනා කරනවා අරමුණු දැන ගැනීම නම් වූ සිත පහළ වෙනකොට අරමුණෙහි ආකාරය ගන්නා වූ ස්වභාවය. ඒවත් ඒ ධර්මතා අන්‍ය ධර්මතාවයන්ගේ වෙන්කොට හඳුනා ගන්නා වූ ස්වභාවයට කිව්ව නමක් සංඥාව කියලා. ඒ වගේම තමයි තථාගත සම්මා සම්බුදුරජාණන්සේ දේශනා කරනවා අරමුණු දැන ගැනීම නම් වූ සිත පහළ වෙනකොට සම්ප්‍රයුක්තව පහළ වෙන ධර්මයන් උපදවන්නා වූ සහ ඒ කෘත්‍යයේ යොදවන්නා වූ ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයට කිව්ව නමක් චේතනාව කියලා. ඒ වගේම තමයි තථාගත සම්මා සම්බුදුරජාණන්සේ දේශනා කරනවා අරමුණු දැන ගැනීම නම් වූ සිත පහළ වෙනකොට අරමුණ විසිර යන්නට නොදී මනාකොට පිහිටන ස්වභාවයට කිව්වා ඒකාග්‍රතාවය කියලා. ඒ වගේම තමයි තථාගත සම්මා සම්බුදුරජාණන්සේ දේශනා කරනවා අරමුණු දැන ගැනීම නම් වූ සිත පහළ වෙනකොට සිතත් සමග හටගත්තා වූ මේ අන්‍ය ධර්මයන්ගේ ජීවන බලය අන්න ඒකට කිව්වා ජීවිත ඉන්ද්‍රිය කියලා. ජීවිත ඉන්ද්‍රිය.
ජීවිතේන්ද්‍රය කියලා අපි කතා කරා රූපය පිළිබඳව කතා කරද්දි කර්මජ රූපයක් නම් එතන පහළ වෙනවා කියලා ජීවිතේන්ද්‍රිය රූපයක්. එතන ජීවිතේන්ද්‍රය කියලා කිව්වේ රූප ජීවිතේන්ද්‍රය. කර්මජ රූපයන් පැවැත්ීමේ ජීවිතේන්ද්‍රිය. ඒ වගේම තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් දේශනා කරනවා අරමුණු දැන ගැනීම නම් වූ සිත පහළ වෙනකොට අරමුණෙහි නැවත නැවත යොදවන ස්වභාවයක් හට ගන්නවා. එහෙනම් ඒකට කිව්වා මානසිකාරය කියලා. මානසිකාරය. එහෙනම් දැන් අපි සාකච්ඡා කළා විඥානයේ ගත්තයින් පස්සේ විඥානය කියලා කිව්වේ අරමුණු ගැනීම එහෙම නැත්නම් අරමුණු දැන ගැනීමට කිව්වා විඥානය කියලා. චිත්තය කියලා. සිත කියලා. ඊට පස්සේ අරමුණෙහි හැපෙන ස්වභාවයට කිව්වා පස්සය කියලා. ඊට පස්සේ අරමුණ විඳින ස්වභාවයට කිව්වා වේදනාව කියලා. ඊට පස්සේ අරමුණෙහි ආකාරය ගන්නා වූ ස්වභාවය එහෙම නැත්නම් ඒ ධර්මතා අන්‍ය ධර්මයන්ගෙන් වෙන්කොට හඳුනා ගැනීමේ ස්වභාවයට කිව්වා සංඥාව කියලා. ඒ වගේම තමයි ක්‍රියා කිරීමේ උත්සාහය හේවත් තවන් සමග හටගන්නා වූ ධර්මතාවයන් උපදවීම සහ ඒ කෘත්‍ය යොදවන ස්වභාවයට කිව්වා චේතනාව කියලා. ඊට පස්සේ අරමුණ විසිර යනෝදී මනාකොට පිහිටන ස්වභාවයට කිව්වා ඒකාග්‍රතාවය කියලා. සිත සමග හටගන්නා වූ අන්‍ය ධර්මයන්ගේ ජීවන බලයට කිව්වා ජීවිතේන්ද්‍රිය කියලා. ඊට පස්සේ අරමුණෙහි නැවත නැවත යොදවන ස්වභාවයට කිව්වා මානසිකාරය කියලා. එහෙනම් සිත සමග හටගන්නා වූ ධර්මතා 7ක් සාකච්ඡා කළා. ඒ තමයි පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය කියලා කියන්නේ. සිත කියලා කිව්වහම තනියම හටගන්නේ නැහැ. අඩුම ගානේ මේ 7 දෙනා නැතුව නම් පහළ වෙන්නේම නැහැ. අපි රූපවල කතා කරා වගේ රූපවලත් පටවීට තනියෙන් හටගන්න බැරි වුණා, ආපෝ වලට තනියෙන් හටගන්න බැරි වුණා, තේජෝ වලට තනියෙන් හටගන්න බැරි වුණා, වායෝ වලට තනියෙන් හටගන්න බැරි වුණා වගේම සිතත් තනියෙන් හටගන්නේ නැහැ. සිතක් හටගන්නවා නම් හටගන්නේම අඩුම ගානේ තවත් ධර්මතා 7ක් සමගමයි. ඒ තමයි පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය කියන 7. මේකෙන් ඍජු ත්‍රිපිටකයේ තුලම සිත සමග හටගන්නා වූ ධර්මතා පිළිබඳව සඳහන් වෙනවා. ඒ කියන්නේ ධම්මසංගණී ප්‍රකරණේ. ඒකේ තියෙනවා පස්සය, වේදනාව, සංඥාව, චේතනාව, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය කියන ධර්මතා ටික. මෙන්න මේ මානසිකාරයේ තියෙන්නේ අට කතාවේ යේවාපනක ධර්ම යටතේ තමයි විස්තර කරලා තියෙන්නේ. හොඳයි. එසේනම් මේ පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය කියන ධර්මතා නොමැතිවනම් සිතක් පහළ වෙන්නේම නැහැ. මේ පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය කියලා කියන්නේ මේ සිතේම ඇති වෙන එක්තරා ක්‍රියාවලියක්. සිත කියලා මේ විදිහට අපි ඇනිමේෂන් වලින් පෙන්වුවට සිත කියන එක මෙහෙම පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. ඇහැට පේන එකක් නෙමෙයි. අතින් අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. අරූපීමය වූ ධර්මතාවයක්. නමුත් අපි මේ විදිහට ඇනිමේෂන් විදිහට පෙන්වන්නේ ඔබට පැහැදිලි කිරීමේ පහසුව පිණිසමයි. හොඳයි. අපි එසේනම් කතා කළා සිත තනියෙන් උපදින්නේ නැහැ. තවත් ධර්මතා අඩුම තරමින් 7ක්වත් සමග තමයි උපදින්නේ කියලා. එහෙනම් අපි මේක විස්තර කරන්න කොටස් දෙකකට බෙදා ගන්නවා. එකක් තමයි අරමුණු දැන ගැනීම නම් වූ විඥාණය. අනිත් කොටස තමයි මේ සිතත් සමග හටගත්තා වූ අන්‍ය ධර්මතා ටික. හැබැයි මේ විදිහට වෙන් කරන්න හැම බෑ. මොකද සිතත් සමගමයි මේ ධර්මතා හටගන්නේ. සිතෙන් පරිබාහිරව හටගන්නේ නැහැ. නමුත් ඔබට පැහැදිලි කිරීමේ පහසුව පිණිස මේ විදිහට දෙපැත්තට බෙදුවා. එකක් තමයි අරමුණු දැන ගැනීම නම් වූ විඥාණය. අනිත් කොටස තමයි මේ සිතත් සමග හටගත්තා වූ අන්‍ය ධර්මතා ටික. සිතට කිව්වා, මන කිව්වා, හදය කිව්වා, මානස කිව්වා ආදී විදිහට සිතට කියන බොහෝ නම් ප්‍රමාණයක් අපි සාකච්ඡා කළා. ඒ වගේම තමයි සිතට තනියෙන් උපදින්න බෑ. එහෙනම් සිත හටගන්නේ තවත් ධර්මතා සමූහයක් එක්ක. අපි දැන් සාකච්ඡා කළා සිත සමග හටගන්න ධර්මතා පිළිබඳව. එහෙනම් පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය සහ මානසිකාරය කියන ධර්ම 7වත් අඩුම තරමින් හට ගන්නවා කියලා අපි සාකච්ඡා කළා. මෙන්න මේ ධර්මතා නොමැතිව, ඒ කියන්නේ සිතට හට ගන්න පුළුවන් හැකියාවක් නැහැ. අඩුම ගානේ සිත හට ගන්න නම් මේ ධර්මතා 7වත් තිබිය යුතුයි. මේ සිතට කියනවා නම චිත්තය කියලා. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය කියන ධර්මතා ටික චිත්තය සමග හට ගන්නා නිසා මේක නමක් දුන්නා චිත්තාංග කියලා. සිත සමග හට ගන්නා නිසා තමයි කිව්වේ චිත්තාංග කියලා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා කිව්වා සිතටම කියනවා කියලා තවත් නමක් චේත කියලා. චේත සමග උපදින නිසා කිව්වා චේතසික කියලා. චේතසික එහෙම නැත්නම් චෛතසික කියලා. එහෙනම් සිත සමග හටගන්නා නිසා
තමයි කිව්වේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාරය කියන මෙන්න මේ ධර්මතාවලට කිව්වා චිත්තාංග එහෙම නැත්නම් චෛතසික කියලා. මේක සාමාන්‍ය ව්‍යවහාර තවත් නමක් භාවිතා කරන මේ තමයි විඥාණයට කියනවා සිත කියලා. අපි දැන් කතා කරපු සිත. සිත සමග හට ගන්නා හින්දා කියනවා සිතුවිලි කියලා. එහෙනම් චිත්තය චිත්තාංග, චේත චෛතසික, සිත සිතුවිලි කියලා මේ සිත සමගම හට ගන්න හින්දා මේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාරය කියන ධර්මතාවලට කිව්වා චිත්තාංග එහෙම නැත්නම් චෛතසික එහෙම නැත්නම් සිතුවිලි කියලා. අපි හිතනවා ඔබට පැහැදිලි ඇතයි කියලා. හොඳයි. සිත සමග උපදින ධර්මතාවයන්ගේ ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කළොත් එහෙම නැත්නම් චිත්තාංගයන්ගේ චෛතසිකයන්ගේ ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරමු. අභිධර්මාර්ථ සංග්‍රහය සඳහන් වෙනවා ඒකුත්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා විපඤ්ඤාස ධම්මා චේතසිකා මත. ලෙසින් අභිධර්මාර්ථ සංග්‍රහයේ දක්වා තියෙනවා. මේ ගාථා පාඨයෙන් කියවෙන්නේ සිත සමග උපදින චිත්තාංග එහෙම නැත්නම් චෛතසිකයන්ගේ ලක්ෂණ පිළිබඳව. චෛතසිකයන් ගත්තාම චෛතසිකයන්ගේ ලක්ෂණ ප්‍රධාන 4ක් තියෙනවා. ඒ තමයි සිත උපදිනකොට උපදිනවා, සිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා, සිත ගන්න අරමුණම ගන්නවා, සිත මලක් අරමුණු කරනවා නම් චෛතසික වල අරමුණත් මලම තමයි. එතකොට සිත උපදිනා තැනම උපදිනවා. චක්කු ප්‍රසාදයේ ඇසුරු කරගෙන සිතෙහි ඉපදුනොත් එහෙනම් චෛතසිකත් උපදින්නේ චක්කු ප්‍රසාදය ඇසුරු කරගෙන. සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන සිත ඉපදුනොත් එහෙනම් චෛතසික උපදින්නේ සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන. ඊට පස්සේ ගාන ප්‍රසාදය ඇසුරු කරගෙන විඥානය ඉපදුනොත් එහෙනම් ගාන ප්‍රසාදය ඇසුරු කරන් තමයි චෛතසික උපදින්නේ. ඊට පස්සේ ජීවා ප්‍රසාදය ඇසුරු කරගෙන විඥානය ඉපදුනොත් එහෙනම් චෛතසික උපදින්නේ ජීවා ප්‍රසාදය ඇසුරු කරගෙන. ඊට පස්සේ කාය ප්‍රසාදය ඇසුරු කරගෙන විඥානය ඉපදුනොත් චෛතසික උපදින්නේ කාය ප්‍රසාදය ඇසුරු කරගෙන. එහෙනම් සිත සමග උපදිනවා, සිත සමග නිරුද්ධ වෙනවා, සිත ගන්න අරමුණම ගන්නවා, සිත උපදිනා තැනම උපදිනවා. එහෙනම් මෙන්න මේ ලක්ෂණ 4ෙන් තමයි යුක්ත. අපි හිතනවා ඔබට මේ පිළිබඳව මනා වැටහීමක් ඇති වෙන්නට ඇති කියලා. හොඳයි. අපි රූපය පිළිබඳව ඉගෙන ගනිද්දී රූපේ සකස් වෙලා තියෙන කුඩා මේකකයේ පිළිබඳව ඉගෙන ගන්න ලැබුවා. එහෙනම් රූපය සකස් වෙලා තියෙන කුඩා මේකකයේ සකස් වෙලා තින්නේ අපි සාකච්ඡා කළා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත 4යි, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන උපාදාන රූප 4යි, ගති ලක්ෂණ 8කින් තමයි මෙන්න මේ කුඩා මේකකයේ සකස් වුනේ. රූපයේ තියෙන කුඩා මේකකේ නිසා කිව්වා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා වලට නමක් රූප කලාපය කියලා. රූප කලාපයට තවත් නමක් කිව්වා රූප පුංජය කියලා. පුංජය කියන්නේ සමූහය කියන අදහසෙන්. රූප කලාපයෙන් පඨවි ගලවල වෙන් කරන්න බෑ, ආපෝ ගලවල වෙන් කරන්න බෑ, තේජෝ ගලවල වෙන් කරන්න බෑ, වායෝ ගලවල වෙන් කරන්න බෑ, වර්ණය ගලවල වෙන් කරන්න බෑ, ගන්ධය ගලවල වෙන් කරන්න බෑ, රසය ගලවල වෙන් කරන්න බෑ, ඕජාව ගලවල වෙන් කරන්න බෑ. එහෙනම් මේ 8 එකිනෙකාට එකිනෙකා බැඳිලා තමයි සකස් වෙලා තියෙන්නේ. එහෙනම් ආයි ඒක නැමත නොබෙදිය හැකි නිසා තමයි කිව්වේ රූපයේ තියෙන කුඩා මේකකේ නිසා තමයි කිව්වේ රූප කලාපය කියලා. හොඳයි. දැන් අපි කතා කරා මේ සිත හට ගන්නකොට සිතට තනියම හට ගන්න බෑ කිව්වා. එහෙනම් සිත හට ගන්නව නම් හටගන්නේම අඩුම ගානේ තවත් ධර්මතා 7ක් එක්ක. ඒ ධර්මතා 7 ගත්තාම පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතින්ද්‍රිය, මානසිකාරය කියන ධර්මතා 7ත් සමගයි හටගන්නේ. චිත්තාංග 7යි සිතයි එකතු වුනහම ධර්මතා 8ක් වෙනවා. ගති ලක්ෂණ 8කින් තමයි එහෙනම් මෙන්න මේ කියන චිත්ත චෛතසික සකස් වෙලා තියෙන්නේ. අපි සාකච්ඡා කළා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත 4යි, වර්ණ, ගන්ධ, රස, ඕජා කියන උපාදාන රූප 4යි, ගති ලක්ෂණ 8කින් තමයි මෙන්න මේ කුඩා මේකකේ සකස් වුනේ. රූපයේ තියෙන කුඩා මේකකේ නිසා කිව්වා රූප කලාපය කියලා. ඒ වගේ මෙන්න මේ චිත්ත චෛතසික ධර්මයන්ගේ එකතුවක් නිසා මෙන්න මේකටත් කිව්වා චිත්ත චෛතසික පුංජය කියලා. ඉස්සෙල්ල කිව්වා රූප පුංජය කියලා. මේකට කිව්වා චිත්ත චෛතසික පුංජය කියලා. රූපේ හැදිලා තියෙන කුඩා මේකකේ වෙන හින්දා නැවත නොබෙදිය හැකි නොකැඩිය හැකි ඒකකේ වෙන හින්දා පරමාර්ථ ධර්ම එකතු වෙලා ඒකරාශී වල සකස් වෙලා තියෙන හින්දා කිව්වා රූප කලාපය කියලා. එහෙනම් සිත ගත්තයින් පස්සේ නැත්තම් චිත්තය ගත්තයින් පස්සේ සිතටත් තනියෙන් උපදින්න බෑ. එහෙනම් සිතත් ඉපදුනේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මානසිකාරය කියන චෛතසික ධර්ම එක පහළ වෙනවා නම් ඒකට පොදුවේ කිව්ව නම චිත්තෝත්පාදය කියලා. චිත්තෝත්පාදයක් කියලා කියන්නේ චිත්තය සහ චෛතසික ධර්ම වල එකතුවක්. එහෙනම් සිතත් සමග හටගන්නා වූ මෙන්න මේ පුංජයට චිත්ත චෛතසික පුංජයටම කිව්ව නම චිත්තෝත්පාදය කියලා. එහෙනම් ඔබට පැහැදිලි ඇතියි අපි සිතනවා රූප කලාපයේ අඩුම ධර්මතා
පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත හතරයි වර්ණ ගන්ධ රස ඕජා කියන උපාදාන රූප හතර එකතු වුනහම ධර්මතා 8ක් නිසා ගති ලක්ෂණ 8කින් තමයි රූපයේ කුඩා මේකකේ සකස් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ චිත්තෝත්පාදයක් ගත්තන් පස්සේ එහෙම නැත්නම් චිත්තචෛසික පුංචියක් ගත්තන් පස්සේ ධර්මතා 8කින් තමයි සකස් වෙලා තියෙන්නේ. හොඳයි. අපි හිතනවා ඔබට පැහැදිලි වෙන්නට ඇති චිත්තචෛසික පුංජේ හේවත් චිත්තෝත්පාදයේ පිළිබඳව. මේ චිත්තචෛසික සම්බන්ධය පිළිබඳව දක්වලා තියෙනවා කුද්දක නිකායේ ධම්මපදයේ තුල. පළවෙනි ගාථාවේ සඳහන් වෙනවා මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පදුට්ඨේන බාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මන් වේති චක්ඛංව වහතෝ පද. එහෙනම් මේ කියන්නේ අපි ඉස්සෙල්ලා සිතට කියන නම් කිහිපයක් කතා කරා. ඒ තමයි මන කිව්වා, චේත කිව්වා, චිත්තය කිව්වා, විඥානය කිව්වා, හදය කිව්වා, මානස කිව්වා ආදී විදිහට විවිධ නම් පාවිච්චි කරනවා කියලා කිව්වා. එහෙනම් එතනින් මෙන්න මේ එක නමක් තමයි මන කියලා කියන්නේ. එහෙනම් මනෝපුබ්බං කිව්වහම මන කිව්වහම කියවෙන්නේ සිත ගැන. එහෙනම් සිත පුබ්බංගම පූර්වාංගම කොටගෙන තමයි තියෙන්නේ මොකද්ද? ධම්මා. චෛසික ධර්ම වලට තමයි ධම්මා කියලා කිව්වේ. එහෙනම් මනෝපුබ්බංගමා ධම්මා. චෛතසික ධර්ම සිත පෙරට කොටගෙන තමයි පවතින්නේ. ඒකට උදාහරණයක් ගත්තොත් හරියට කකාරවාගත්තු කසායක් ගත්තෙන් පස්සේ ඒ කසායේ තියෙන ජලය වගේ තමයි සිත. එතකොට බෙහෙත් රසය වගේ තමයි චෛතසික. එතකොට බෙහෙත් රස එකිනෙකට එකිනෙක වෙන් කරන්නත් බෑ. ජලයෙන් බෙහෙත් රස වෙන් කරන්නත් බෑ. මේක එකට එකක් මිශ්‍ර වෙලා තමයි තියෙන්නේ. එහෙනම් ජලය වගේ කියනවා සිත, බෙහෙත් රස වගේ කියනවා චෛතසික. බෙහෙත් රසයයි ජලයයි වෙන් කරන්න බෑ. ජලය සහ බෙහෙත් වල රස නානාවිධ වගේ චිත්තචෛතසිකයන්ගේ ගුණ නානාවිධ වෙනවා, විවිධ වෙනවා. ඒ වගේම තමයි ජලය නැත්තම් බෙහෙත් රසයක් එන්නේ නැහැ. ඒ නිසා ජලය ප්‍රධානයි අර බෙහෙත් රස වලට. බෙහෙත් රස දැනෙන්නේ ජලයේ තිබුණොත්. ඒ නිසා ජලය ප්‍රධානයි බෙහෙත් රස වලට වඩා. ඒ වගේ චිත්තේ ප්‍රධානයි චෛතසික ධර්මයන්ට වඩා. ඔබට පැහැදිලි වන්නට ඇතයි අපි සිතනවා යම් මට්ටමකට සිත සහ චෛතසික පිළිබඳව. හොඳයි. අපි එසේනම් සාකච්ඡා කරා චිත්තෝත්පාදය ගැන. එහෙනම් චිත්තෝත්පාදය තමයි මේ කතා කරන්නේ. නැත්නම් චිත්තචෛතසික පුංජය තමයි මේ තියෙන්නේ. ඒක අපි කොටස් දෙකකට බෙදුවානේ. එකක් චිත්තය නැත්නම් සිත. ඒකට කිව්ව තවත් නම් විඥාණය, සිත, මන, හදය, මානස ආදී විදිහට. ඒ වගේම තමයි සිත සමග හටගන්න චිත්තාංග. එහෙම නැත්නම් චෛතසික ධර්ම කියලා කතා කරා. එතකොට ඒ තමයි පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය කියලා ධර්මතා 7ක් කතා කරා. එහෙනම් දැන් අපි දන්නවා සිතක් හටගන්න නම් චෛතසික ධර්ම අවම වශයෙන් තියෙන්න ඕනේ 7ක්වත්. එහෙනම් මොනවද මේ 7? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය කියන ධර්මතා 7වත් අඩුම ගානේ සිත සමග හට ගන්න ඕනේ චිත්තචෛතසික පුංජයක් විදිහට. එහෙම නැත්නම් සිතක් හටගන්නේම නැහැ. හටගන්නව නම් හටගන්නේ අඩුම අනිවාර්යෙන්ම මේ 7 දෙනා නැතුව නම් සිතක් හටගන්නේ නෑ. මේ 7 දෙනා නැතුව සිතක් හටගන්නේ නැති හින්දා මේ 7 දෙනා සියලුම සිත් වලට පොදුයි. සියලුම සිත් වල හට ගන්නවා. කොයි විදිහට සිත බෙදුවත් මේ 7 දෙනා නැතුව නම් සිතක් පහළ වෙන්නේම නෑ. ඒ නිසා මේ 7 දෙනාට කියනව නමක් සියලුම සිත් වල සාධාරණ වේදන හින්දා සබ්බ කියනවා සියලු කියන අදහසින් සබ්බ චිත්ත සාධාරණ චෛතසික. මෙන්න මේ චෛතසික ධර්ම 7ට කිව්වා සබ්බ චිත්ත සාධාරණ චෛතසික කියලා. සබ්බ චිත්ත සාධාරණ චෛතසික කියලාත් කියනවා. සර්ව චිත්ත සාධාරණ චෛතසික කියලාත් කියනවා. මේ සියලුම සිත් වලට පොදු නිසා තමයි කිව්වේ සර්ව චිත්ත සාධාරණ. එහෙම නැත්නම් සබ්බ චිත්ත සාධාරණ චෛතසික කියලා. තථාගත සම්මා සම්බුදුරජාණන්සේ දේශනා කරනවා මෙන්න මේ 7 වගේ තවම අපි සාකච්ඡා කළේ නෑ. තවත් තියෙනවා චෛතසික ධර්ම 45ක්. එතකොට මෙන්න මේ 45යි මේ 7යි එකතු වුනහම චෛතසික 52ක් වෙනවා. එහෙනම් මේ ලෝක ධාතුවේ හොයාගෙන ගියොත් හම්බෙන්නේම මෙන්න මේ චෛතසික 52 පමණයි. 53ක් වෙන්නෙත් නෑ, 51ක් වෙන්නෙත් නෑ. එහෙනම් 52ක් තමයි චෛතසික ධර්ම ලෝක ධාතුවේ පිහිරලා තියෙන්නේ. එහෙනම් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරා නම් ඒ වෙනස් වෙන්නේ නැහැ. ඒ වෙනස් කරන්නත් බෑ. ඒ වගේම චිත්තේ නැත්තම් චේත මන සියලුම දේවල් වලින් හඳුන්වන්නේ අරමුණු ගැනීම එහෙම නැත්තම් අරමුණු දැන ගැනීමමයි. ඒ නිසා මෙන්න මේ සිත ආකාරයි. ආකාර එකයි. මොන විදියට කොහොම පහළ වුණත් ඒ සිතින් වෙන්නේ ආරම්මන විජානනේම පමණයි. අරමුණු දැන ගැනීමම පමණයි. ඒ නිසා මේ සිත
ආකාර බොහෝ ප්‍රමාණයක් නැහැ. එහෙනම් සිත කියන්නේ අරමුණු ගැනීම විදිහට එක් ආකාරයි. ආරම්මන විජානනයමයි සිද්ධ වෙන්නේ. හැබැයි මෙන්න මේ චෛතසික ගත්තාම එකට එකක් වෙනස්. පස්සේ ස්වභාවය නෙමෙයි වේදනාව කියන්නේ. වේදනාවේ ස්වභාවය නෙමෙයි සංඥාව කියන්නේ. සංඥාවේ ස්වභාවය නෙමෙයි චේතනාව කියන්නේ. චේතනාවේ ස්වභාවය නෙමෙයි ඒකාග්‍රතාවය කියන්නේ. ඒකාග්‍රතාවේ ස්වභාවය නෙමෙයි ජීවිතේන්ද්‍රය කියන්නේ. එහෙනම් ජීවිතේන්ද්‍රයේ ස්වභාවය නෙමෙයි මානසිකාරය කියලා කියන්නේ. එකිනෙකක් වෙනස්. අන්නේ විදිහට එකිනෙකා වෙනස් වූ චෛතසික ධර්ම තමයි මේ 52ක් ලෝක ධාතුවේ පවතින්නේ. ලෝක ධාතුවේ හොයාගෙන ගියොත් චිත්ත චෛතසික ධර්ම විදිහට හම්බෙන්නේ චෛතසික ධර්ම 52යි චිත්ත 1යි. එහෙනම් නාම ධර්මතා විදිහට ධර්මතා 53ක් හඳුන්වනවා. හැබැයි තාම අපි නිර්වාණය ගැන කතා කරේ නෑ. ඒ නිසා නිර්වාණ ධාතුව හැර නාම ධර්මතා තියෙනවා 53ක්. හොඳයි, අපි දැන් මේ වෙනකොට දන්නවා චිත්තෝත්පාදයේ පිළිබඳව. ඒ කියන්නේ සිතත් චෛතසික ධර්මත් පිළිබඳව. ඒ කිව්වේ මොනවාද? අරමුණු ගැනීම හැවත් අරමුණු දැන ගැනීමට කිව්වා විඥානය කියලා. ඊට පස්සේ අරමුණෙහි හැපෙන ස්වභාවයට කිව්වා පස්ස කියලා. අරමුණ විඳින ස්වභාවයට කිව්වා වේදනාව කියලා. අරමුණේ ආකාරය ගන්නා වූ ස්වභාවයටම කිව්වා සංඥාව කියලා. එහෙම නැත්නම් ඒකට කියනවා ඒ ධර්ම අන්‍ය ධර්මයන්ගේ වෙන්කර හඳුනා ගැනීමේ ස්වභාවයට තමයි කිව්වේ සංඥාව කියලා. ඊට පස්සේ ක්‍රියා කිරීමේ උත්සාහයට කිව්වා චේතනාව කියලා. එහෙම නැත්නම් කියනවා සම්ප්‍රයුක්ත ධර්ම ඉපදවීමත්, පස්ස වේදනා සංඥා චේතනා ආදී සම්ප්‍රයුක්ත ධර්ම ඉපදවීමත්, ඒ වගේම ඒ කෘත්‍යයේ යෙදවීමත් තමයි චේතනාව සිද්ධ කරන්නේ. එතකොට මේ චේතනාවටම කියනවා කර්මය කියලා. අපි මේව තාම කතා කරේ නැහැ. කුසල සිත්, අකුසල සිත්, ක්‍රියා සිත්, විපාක සිත් ආදී විදිහට බෙදෙනවා. එතකොට කුසල අකුසල සිත්වල තමයි මේ කර්මය සකස් වෙන්නේ. විපාක සිත්වල මේ චේතනාව දුබලයි. හැබැයි කුසල සහ අකුසල සිත්වල චේතනාව ප්‍රබලයි. ඊට පස්සේ ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවය කියලා කිව්වේ විසිර යන්නට නොදී අරමුණෙහි මනාව පිහිටන ස්වභාවයට කිව්වා ඒකාග්‍රතාවය කියලා. ඒකාග්‍රතාවයටම තමයි කියන්නේ සමාධිය කියලා. එහෙම නැත්නම් සිතේ එකඟ බව කියලා. ඊට පස්සේ චිත්ත චෛතසිකයන්ගේ ජීවන බලයට කිව්වා ජීවිත ඉන්ද්‍රිය කියලා. ඊට පස්සේ අරමුණෙහි නැවත යොදවන ස්වභාවයට කිව්වා මානසිකාරය කියලා. එහෙනම් ධර්මතා 8ක් තිබුණා. ඒ තමයි චිත්තය, නැත්නම් විඥානය, නැත්නම් සිත, පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිත ඉන්ද්‍රිය මානසිකාරය කියලා. එහෙනම් මේකට තමයි කිව්වේ චිත්තෝත්පාදේ කියලා. මේ චිත්තෝත්පාදයෙන් චිත්තචෛතසික ගලවලා වෙන් කරන්න බෑ. පස්සේ ගලවලා වෙන් කරන්න බෑ. වේදනාව ගලවලා වෙන් කරන්න බෑ. සංඥාව ගලවලා වෙන් කරන්න බෑ. චේතනාව ගලවලා වෙන් කරන්න බෑ. ඒකාග්‍රතාවය ගලවලා වෙන් කරන්න බෑ. ජීවිත ඉන්ද්‍රිය ගලවලා වෙන් කරන්න බෑ. මානසිකාරය ගලවලා වෙන් කරන්න බෑ. මේවා එකට එකක් එකටම පහළ වෙන ධර්මතා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට හැර වෙන කිසිම කෙනෙකුට මේ ධර්මතා දේශනා කරන්න හැකියාවක් නැහැ. එහෙනම් මේවා වෙන් කරලා හඳුනා ගන්න හැකි ධර්මතා නෙමෙයි. මේවා එකටම පහළ වෙන, එකටම හට ගන්න ධර්මතා. අපි පෙර වැඩසටහනවලදී සාකච්ඡා කළා සත්ත්ව පුද්ගල නොවන බැවින් කියනවා ධාතු කියලා. දැන් අපි චිත්තචෛතසික පුඤ්ජ පිළිබඳව සාකච්ඡා කරා. ඒකට කිව්වා අපි චිත්තෝත්පාදේ කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලා කතා කරා අරමුණු ගැනීම, අරමුණු දැන ගැනීමටමයි කිව්වේ විඥානය කියලා නැත්නම් චිත්තය කියලා. එහෙම නැතුව විඥානය කියලා කෙනෙක් ඉඳගෙන අරමුණු දැනගත්ත හැම නෙමෙයි. ඒ නිසා අරමුණු දැන ගැනීමටමයි කිව්වේ විඥානය කියලා. එහෙනම් සතේ පුද්ගලයෙක් නැහැ. ඒ වගේම තමයි පස්සේ ගත්තත් පස්සේ කියලා කියන්නේ සත්පුද්ගල භාවයක් නෑ. අරමුණෙහි හැපෙන ස්වභාවයට තමයි කිව්වේ පස්සේ කියලා. එහෙනම් පස්සේ කියලා දෙයක් ඉඳගෙන අරමුණේ හැපෙනව එහෙම නෙමෙයි. අරමුණේ හැපෙන ස්වභාවයටමයි කිව්වේ පස්සේ කියලා. ඒ නිසා සත්පුද්ගල භාවයක් නෑ. ඒ වගේම තමයි අරමුණ විඳින ස්වභාවයට කිව්වා වේදනාව කියලා. එහෙම නැතුව වේදනාව කියලා කෙනෙක් ඉඳන් අරමුණ විඳිනවා එහෙම නෙමෙයි. එතකොට සත්පුද්ගල භාවයක් නෑ. ඊට පස්සේ අරමුණ ගන්න ආකාරයෙන්ම ගන්නවා. එහෙම නැත්නම් ඒ ධර්මතා අන්‍ය ධර්මයන්ගෙන් වෙන් කර හඳුනා ගන්න ස්වභාවයට කිව්වා සංඥාව කියලා. එහෙම නැත්නම් සංඥාව කියලා කෙනෙක් ඉඳන් ඒ ධර්ම අන්‍ය ධර්මයන්ගෙන් වෙන් කර හඳුනා ගන්නවා එහෙම නෙවෙයි. ඒ ධර්ම අන්‍ය ධර්මයන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමේ ලක්ෂණයටමයි නැත්නම් ස්වභාවයටමයි කිව්වේ සංඥාව කියලා. ඒ වගේ සම්ප්‍රයුක්ත ධර්ම ඉපැද්දවීමත් සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ කෘත්‍ය වල යෙදවීමත් සිදු වන ස්වභාවයට කිව්වා චේතනාව කියලා. එහෙනම් චේතනාව කියලා කෙනෙක් ඉඳන් ඉපැද්දෙව නෙවෙයි. සහජාත ධර්මයන්ගේ
පැවැත් දීමේ ස්වභාවයටමයි කිව්වේ. එහෙම නැත්නම් ඒ කෘත්‍යයන්ගේ යෙදෙන ස්වභාවයටමයි කිව්වේ චේතනාව කියලා. ඊට පස්සේ ඒකාග්‍රතාව කිව්වේ අරමුණ විසිර යන්න නොදී මනාකොට ඒ අරමුණේ පිහිටන ස්වභාවයට තමයි කිව්වේ ඒකාග්‍රතාවය කියලා. එහෙම නැත්නම් ඒකාග්‍රතාවය කියලා කෙනෙක් ඉඳගෙන අරමුණ විසිර යන්න දෙන්නේ නැතුව මනාකොට පිහිටන ස්වභාවයක් ඇති කරනවා. එහෙම නෙමෙයි. මනාකොට පිහිටන ස්වභාවයටමයි කිව්වේ ඒකාග්‍රතාවය කියලා. ඒ වගේම තමයි චිත්තචෛතසිකයන්ගේ ජීවන බලයට තමයි කිව්වේ ජීවන ස්වභාවයට තමයි කිව්වේ ජීවිත ඉන්ද්‍රිය කියලා. එහෙම නැත්නම් ජීවිත ඉන්ද්‍රිය කියලා කෙනෙක් ඉඳගෙන චිත්තචෛතසික ධර්මයන්ගේ ජීවන බලයක් ඇති කරනවා එහෙම නෙමෙයි. ඊට පස්සේ අරමුණෙහි නැවත නැවත යොදවන ස්වභාවයටම කිව්වා මානසිකාරය කියලා. එහෙම නැත්නම් මානසිකාරය කියන කෙනෙක් ඉඳන් අරමුණෙහි නැවත නැවත යොදවන ස්වභාවයක් ඇති කරනවා එහෙම නෙමෙයි. අරමුණෙහි නැවත නැවත යොදවන ස්වභාවයටමයි කිව්වේ මානසිකාරය කියලා. එහෙනම් සත්‍ය පුද්ගලෙන් මේ එකකවත් හිටියේ නැහැ. චිත්තේත් හිටියේ නැහැ. ඒ ස්වභාවයක්මයි තිබුණේ. පස්සේ කියන්නේත් ස්වභාවයක්මයි. සත්පුද්ගල භාවයක් නැහැ. වේදනාව කියන්නේ ස්වභාවයක්මයි. සත්පුද්ගල භාවයක් නැහැ. සංඥාව කියන්නේ ස්වභාවයක්මයි. සත්පුද්ගල භාවයක් නැහැ. චේතනාව කියන්නේ ස්වභාවයක්මයි. සත්පුද්ගල භාවයක් නැහැ. ඒකාග්‍රතාවය කියන්නේ ස්වභාවයක්මයි. සත්පුද්ගල භාවයක් නැහැ. ජීවිත ඉන්ද්‍රිය කියන්නේ ස්වභාවයක්මයි. සත්පුද්ගල භාවයක් නැහැ. මානසිකාරය කියන්නේ ස්වභාවයක්මයි. සත්පුද්ගල භාවයක් නැහැ. එහෙනම් විඥාණයටත් කියත හැකි ධාතු කියලා, පස්සේටත් කියන්න පුළුවන් ධාතු කියලා, වේදනාවටත් කියන්න පුළුවන් ධාතු කියලා, සංඥාවටත් කියන්න පුළුවන් ධාතු කියලා, චේතනාවටත් කියන්න පුළුවන් ධාතු කියලා, ඒකාග්‍රතාවයටත් කියන්න පුළුවන් ධාතු කියලා, ජීවිත ඉන්ද්‍රියටත් කියන්න පුළුවන් ධාතු කියලා, මානසිකාරයටත් කියන්න පුළුවන් ධාතු කියලා. චිත්තෝත්පාදයේම එහෙනම් සත්පුද්ගල භාවයක් නැති නිසා ධාතු කියලා හඳුන්වනවා. අපි හිතනවා ඔබට මේ මනාව පැහැදිලි වෙන්නේ නැති කියලා. දැන් සමස්තයම අරන් එකට කතා කරනවා. ඒ තමයි අපි පෙරදී සාකච්ඡා කළා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා වල සත්පුද්ගල භාවය නැති නිසා ධාතු කියලා කියනවා කියලා. සිතෙන් අරමුණු කරන හින්දා ඒකනේ වර්ණයට කිව්වේ රූපාරම්මණය කියලා. එහෙනම් රූපාරම්මණයත් සත්පුද්ගල භාවයක් නෑ. ධාතු ස්වභාවයක්මයි තියෙන්නේ. ඒ නිසා කිව්වා රූප ධාතු කියලා. ඊට පස්සේ මෙන්න මේ චක්ෂු ප්‍රසාදය ගත්තන් පස්සේ චක්ෂු ප්‍රසාද රූපේ සත්පුද්ගල භාවයක් නෑ. ඒ නිසා කියනවා චක්කු ධාතු කියලා. ඒ වගේම තමයි මේ විඥානය ගත්තන් පස්සේ මේ චක්ෂු ප්‍රසාදය නිස්සය කරගෙන පහළ වෙන චක්ෂු විඥානයත් හඳුන්වනවා චක්කු විඥාන ධාතු කියලා. රූප ධාතු, චක්කු ධාතු, චක්කු විඥාන ධාතු. එහෙනම් රූප ධාතුවේ සත්පුද්ගල භාවයක් නැහැ. චක්කු ධාතුවේ සත්පුද්ගල භාවයක් නැහැ. චක්කු විඥාන ධාතුවේ සත්පුද්ගල භාවයක් නැහැ. සත්පුද්ගලයේ ක්‍රියාකාරීත්වය නෙමෙයි මේ ඇතුළේ සිද්ධ වෙන්නේ. එක්තරා ස්වභාවයක් හේතුඵල ධර්මතාවලට අනුකූලවම සිද්ධ වෙන සිද්ධියක් තමයි මේ ඇතුළේ සිද්ධ වෙන්නේ. ඒ සිද්ධ වෙන සිද්ධියට මම මගේ ආත්මය ආදී විදිහට දාගෙන මේකට ඇලි ඉන්නවා. හැබැයි ඇත්ත ස්වභාවය යථාභූත ස්වභාවය තමයි මේකේ සත්පුද්ගල භාවයක් නැහැ. මේකේ ඇලෙන්න දෙයක් නැහැ. මේකේ තියෙන්නේ එක්තරා ස්වභාවයක් පමණක්මයි. හොඳයි. ඔබට වැටහෙන්නට ඇතයි අපි සිතනවා. හොඳයි. ඔබට මතක ඇති අපි පළවෙනිම වැඩසටහනේදී මේ බඹයක් වූ සිරුර තේරුම් ගැනීම ලෝකය තේරුම් ගත්තා හා සමානයි කියලා කතා කළා. ලෝකය පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන් කව බඹයක් වූ සිරුර තුලින්. ඒතකොට මේ සිරුර කොටස් දෙකකට බෙදුවා. ඒ තමයි සරලවම අදහසක් දුන්නා ඇසින් දැකිය හැකි, අතින් අල්ලලා ස්පර්ශ කරන්නට පුළුවන් ධර්මතාවලට කියනවා රූපකය කියලා. ඒ වගේම ඇසින් දැකිය නොහැකි, අතින් අල්ලලා ස්පර්ශ කළ නොහැකි ධර්මතාවලට කියනවා නාමකය කියලා. නමුත් අපි තවමත් නාම රූප පිළිබඳව ගැඹුරින්ම කරන විග්‍රහයක් කරනවා ඊළඟ වැඩසටහනේ නෙමෙයි ඊට පස්සේ වැඩසටහනේදී. නාම කියන්නේ මොකද්ද? රූප කියන්නේ මොකද්ද? පංචස්කන්ධය කියන්නේ මොකද්ද? ආදී විදිහට ඔබට පැහැදිලිවම සාකච්ඡා කරනු ලබනවා. එතකොට ඒක සාකච්ඡා කරන්නේ ඊළඟ වැඩසටහනේ නෙමෙයි ඊට පස්සේ වැඩසටහනේදී. එසේනම් අපි නාම රූප පිළිබඳව සාකච්ඡාවේදී රූපය පිළිබඳව අපි හොඳින් සාකච්ඡා කරා පසුගිය වැඩසටහන්වල. මේ වැඩසටහන තුලින් සාකච්ඡා කරේ මෙන්න මේ කිව්ව නාමකය පිළිබඳව. එහෙනම් මේ නාමකය පිළිබඳව යම් අදහසක් ඔබට ඇතයි අපි සිතනවා. අපි ඊළඟ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙනවා චිත්තචෛතසිකයන්ගේ ආයුෂය පිළිබඳව සාකච්ඡා කරන්නට. එසේනම් ඊළඟ වැඩසටහනින් හමු වනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි.